ඒ සතර සතිපට්ඨානයෙන් අපිට වඩන්නට මුලින්ම ප්‍රාරම්භක වශයෙන් මූලික වශයෙන් සතිපට්ඨානයේ පුරුදු පුහුණු කරන්නට සිහිය පිහිටවා ගන්නට වීර්ය කරන කෙනෙකුට බොහොම පහසුවෙන් සිත පිහිටවා ගන්නට පුළුවන් එකම ක්‍රමය තමයි පින්තුනි මේ කායානුපස්සනා සතිපට්ඨානය. එනිසා භාවනාවට බැස ගන්නට සිත් උපදවා ගන්නා වූ පිරිස විසින් වැඩිය යුතු පුහුණු කළ යුතු භාවනාවක් කායානුපස්සනාව. පිනතුනි මේ කායානුපස්සනාව ප්‍රධාන වශයෙන් කොටස් 9කට බෙදෙනවා. කොටස් ප්‍රධාන වශයෙන් කොටස් 14කට බෙදෙනවා. එයින් පළමුවන්න තමයි පින්නතුනි ආනාපාන සති පබ්බය. ඊළඟට ඉරියාපත පබ්බ, සම්පජඤ්ඤ පබ්බ, කායගතා සති පබ්බය, ධාතු මනසිකාර පබ්බ, ඒ වගේම නවසීවතිකය. පින්නතුනි මෙලෙසින් පබ්බ කියලා මේකින් අදහස් කරන්නේ කොටස කියන එකයි. ආශ්වාස ප්‍රශ්වාසයේ මුල් කරගෙන කරන භාවනාව. ආශ්වාස ප්‍රශ්වාස මුල් කරගෙන කරන භාවනාව ආනාපාන සති පබ්බේ ලෙස සඳහන් වෙනවා. ඒ වගේම සතර ඉරියව්ව මුල් කරගෙන කරන භාවනාව ඉරියාපත පබ්බ කොටසට ගණනය කරනවා. සම්පජඤ්ඤ පබ්බයට සෙසු ඉරියව් ඉදිරිය බැලීම පිටුපස බැලීම ආදී වශයෙන් සියලුම ඉරියව් පිළිබඳව මනා සිහියෙන් සිටීම සම්පජඤ්ඤ පබ්බ කොටසට මේ කොටසට අයිති වෙනවා. ඒ වගේම කායගත සතිය මේ කයෙහි දෙතිස් කුණපය පංචක වශයෙන් සහ චක්ක වශයෙන් වෙන් කරලා භාවනා කිරීම. ඊළඟට ධාතු මනසිකාර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් මේ ශරීරයේහි පවතින මේ සතරාකාර වූ ධාතු මෙනෙහි කරමින් කරන භාවනාව ධාතු මනසිකාරයයි. ඊළඟට පින්නතුනි නවසීවතික පබ්බය කොටස් 9ක් ඔස්සේ සාකච්ඡා කෙරෙනවා. මෙන්න මේ කොටස් ටික තමයි කායානුපස්සනාවට අයිති වෙන්නේ. අන්නේ කායානුපස්සනාවේ සඳහන් වෙන මේ ආනාපාන සති පබ්බය වඩන්න, පුරුදු කරන්න, පුහුණු කරන්න අපි කටයුතු කරන්නට ඕන කොහොමද කියන කාරණය පිළිබඳව අපි අද මේ කායානුපස්සනාවේ ආනාපාන සති පබ්බය පිළිබඳව සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි ආනාපාන සති භාවනාව මුලින්ම භාවනාවක් පුරුදු කරන යෝගාවචරයෙකුට තාමත්ම පහසුවෙන් තමන්ගේ ආශ්වාසය මුල් කරගෙන ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් තුල සිහිය පිහිටවා ගැනීම තුලින් පුළුවන්කම ලැබෙනවා අපිට සිහිය යම් තාක් දුරට හෝ ඒකාත්මික කරගන්නට. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි මේ කායානුපස්සනාවේ සඳහන් කොටස් 14න් අද අපි සාකච්ඡා කරන්නේ ආනාපාන සති පබ්බය. පිනතුනි එකින් එකට මේ දේශනාවන් පෙළ ඔබ ශ්‍රවණය කරමින් ඔබේ ධර්මඥානය දියුණු කරගන්න හැටියට අපි මතක් කරනවා. ඒ අනුව පින්නතුනි අපි ඔය කතා කළ කායානුපස්සනාවේ සඳහන් වෙන මේ කොටස් 14 තුලින් ආනාපාන සති භාවනාව තමයි මුලින්ම සාකච්ඡා කෙරෙන්නේ. කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති.
කොහොමද මහණෙනි මේ කය අනුව බලන්නේ? බලන්න පින්නතුනි, මේ නිහඬ රාත්‍රියේහි ඔබ මේ ධර්මදේශනාව සමගම ඔබේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඔබට වැටහෙන අයුරු, තේරෙන විදිහ, හුස්ම වැටෙන හඬ, ඔබේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හඬට ඔබ මොහොතක් සවන් දී සිටිය විට ඔබට දැනෙන ඔය ආශ්වාසය ප්‍රශ්වාසය භාවනා කමටහනක් කරගන්නේ කොහොමද? බලන්න පින්නතුනි, අපිට පරිසරයට ඇහුම්කන් දෙනකොට ඒ පරිසරයේ ශබ්ද අපිට දැනෙනවා වගේ මේ ආශ්වාසයට හොඳට ඇහුම්කන් දීගෙන ඉන්නකොට ඔබට ඔබේ කයෙහි ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ උගන්වනවා ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. පින්වත් මහණෙනි, ආරණ්‍යක හෝ රුක් මුලක හෝ ශූන්‍යාගාරයක දැන් ඔබට ප්‍රශ්නයක් මතුවේවි. අරණ්‍යයකට නෙවෙයි මම ඉන්නේ, රුක්ෂ මූලයක නෙවෙයි, ශූන්‍යාගාරයක නෙවෙයි. පින්නතුනි, මේ මොහොත, මේ සද්ධර්ම ශ්‍රවණය කරන මොහොතේ ඔබ නිදහසේ මේ සද්ධර්මයට ඇහුම්කන් දෙන මොහොතයි. අන්න ඒ මොහොතම ඔබ ඔබේ නිවස, ඔබ වටාපිටාව ඔබට හරි නිදහස්. ඒ නිදහස් කාලය තුලම ඔබ මේ සඳහා පුහුණු කිරීමට අවස්ථාව කරගන්න. ඔබට අරණ්‍යයකට, රුක් මුලකට, ශූන්‍යාගාරයකට යා නොහැකිවත් ඔබට පුළුවන් මේ භාවනාව පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න. ඔබ වාඩි වී සද්ධර්ම ශ්‍රවණය කරන මොහොතේම ඔබ ඉරියව්ව සකස් කරගෙන නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලායි සඳහන් වෙන්නේ. වාඩි වෙලා අර්ධ පර්යංකයෙන් හෝ බද්ධ පර්යංකයෙන් ඍජු කාය පවත්වාගෙන භාවනා අරමුණට සිහිය යොමු කරන්නට ඕන. මොකක්ද අපේ භාවනා අරමුණ? ආශ්වාස ප්‍රශ්වාස නුවණින් නිරීක්ෂණය කරගෙන සිටීමයි. එවිට පින්නතුනි, අපිට මේ ආශ්වාසයේ මේ ප්‍රශ්වාසයේහි රිද්මය, රටාව, ශබ්දය, එහි තාලය වැටහෙන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන් ප්‍රකාශ කරනවා නම් පින්නතුනි, සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති, මන සිහියෙන්. එතකොට මේ භාවනා වේදන ශ්‍රාවකය යෝගාවචරය මන සිහියෙන් ආශ්වාස කරනවා. දැන් ඔබ මෙතෙක් සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කර නොමැති නම් හොඳට හිතලා ආශ්වාස කරන්න, හොඳට හුස්ම ගන්න. සතෝව පස්ස සති, මනාසිහියෙන්, සතෝව කියලා කියන්නේ මනාසිහියෙන්, සිහියෙන් පස්ස සති ප්‍රශ්වාස කරන්න. දැන් ඔබ ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ මනාසිහියෙන්, අවබෝධයෙන්. අන්න එලෙසින් ආශ්වාස ප්‍රශ්වාස කරන විට පින්නතුනි දැනෙන්න පටන් ගන්නවා දීගං වා අස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝව ආශ්වාස කරන්නේ දීර්ඝව ආශ්වාස කරනවා කියලා දැනගන්නවා. දැන් සමහර ආශ්වාසයන් දීර්ඝව අපි ගන්නකොට ඒක දීර්ඝ ආශ්වාසයක් කියලා දැනගන්නවා. එතකොට අපිට තියෙන්නේ හරියට දොරටු පාලකෙක් වගේ ඔබේ නාස් විවරය කෙලවර ඔබේ සිහිය පිහිටවා ගන්න. මනවින් පිහිටවාගෙන නාස් විවරයෙන් ඇතුල් වෙන ආශ්වාසය ඔබට දැනෙන්නේ ඔබේ කුස දක්වා ගමන් කරලා නැවත නාස් විවරය කෙලවර දක්වා පැමිණෙන විදිය.
දැන් නාස් විවරයෙන් ඇතුල් වෙන ආශ්වාසය දීර්ඝ එකක්ද දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති. ඔබ දැන් දොරටු පාලකයාගේ කාර්යභාරයයි කරන්නේ. දොරටු පාලකයාගේ ස්වභාවය කුමක්ද? ඔහුට පැවරී තිබෙන රාජකාරියට අනුව ඒ දොරටුවෙන් ඇතුල් වෙන පිට වෙන කෙනා පිළිබඳව මනා සිහියෙන් සිටිනවා. කවුද ආවේ? උස කොහොමද? මිටි කෙනෙක්ද? පැලඳගෙන සිටියේ මොනවාද? වස්ත්‍ර මොනවාද? අතේ තිබුණේ මොනවාද කියලා දොරටු පාලකයා හොඳට දැනගන්නවා වගේ. ඔබ ඔබේ සිහිය දොරටු පාලකයෙකු ලෙසින් නාස් විවරය කෙලවර රඳවන්න. ඇතුල් වෙන ආශ්වාසය සහ පිට වෙන ප්‍රශ්වාසය පිළිබඳව දැන් හොඳට බලන්න. හරියට දොරටු පාලකයා නිවසට හෝ රාජ සභාවට හෝ ඇතුල් වෙන පිට වෙන අය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබනවා වගේ. දීර්ඝාශ්වාසය දීගං වාපස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝ ප්‍රශ්වාසය දීර්ඝ ආශ්වාසය සහ දීර්ඝ ප්‍රශ්වාසය. දැන් ඔබට තේරෙනවා ඔබේ හුස්ම රැල්ලේ දීර්ඝ බව සහ කෙටි බව. රස්සං වාසසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඊටම කෙටි හුස්මක් කෙටි ප්‍රශ්වාසයක්. රස්සං වාපස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. ඔන්න දැන් ඔබට අර දොරටු පාලකයා උස මිනිස්සෙක් මිටි මිනිස්සෙක් කියලා හඳුනාගත්තා වගේ ඔබේ ආශ්වාසයේ දීර්ඝ බව සහ කෙටි බව ඔබට වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. මුළු කයම සබ්බ කාය හොඳින් තේරුම් ගනිමින් මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ඔබ හික්මෙන්න. මුළු කයම ඔබට දැනෙනවා. මේ ආශ්වාසය ප්‍රශ්වාසය සමග මුළු කයම ඔබට වැටහෙන්න පටන් ගන්නවා. එලෙසින් ඔබ නුවණින් සිහියෙන් මේ කාරණාවන් පිළිබඳව පූර්ණ සතිමත් බවින් ආශ්වාසය සහ ප්‍රශ්වාසය පිළිබඳව සතිමත් වන්න. සබ්බ කාය පටිසංවේදී මුළු කයම හොඳින් තේරුම් ගනිමින් හික්මෙන්න. සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. එතකොට පින්නතුනි මේ මුළු කය කෙරෙහිම හොඳින් ආශ්වාසය කෙරෙහි ප්‍රශ්වාසය කෙරෙහි සිහිය මනවින් පිහිටවා ගන්න. එවිට පින්නතුනි පස්සම් භයං සංසිඳුවාලමින් මේ කය සංසිඳුවාලමින් කාය සංකාරං අසසිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංකාරං පසසිස්සාමිති සික්කති. මේ කය සංසිඳුවමින් තැම්පත් වෙමින් මේ කයෙහි ස්වභාවය පිළිබඳව නුවණින් දකින්න. සේතාපි භික්කවේ බුදුරජාන් වහන්සේ උදාහරණයක් පෙන්නනවා. දක්කෝ බමකාරෝවා බමකාරන්තේ වාසීවා. බලන්න පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ උපමාව උදාහරණය. හරියට මහණෙනි දක්ෂ වඩුවෙක් වගේ. එහෙමත් නැතිනම් ඔහුගේ ගෝලයෙක් අතවැසියෙක් වගේ. දීගං වාජ්ජන්තෝ දීගං අජ්ජාමීති පජානාති. දීර්ඝ ලෙස යතු ගාන්නේ නම් එහෙමත් නැතිනම් අර කියත අදින්නේ නම් ඒ අදින බව දැනගන්නවා. දීර්ඝව යතු ගානවා එහෙමත් නැතිනම් අදිනවා කියලා මනාකොට දැනගන්නවා. ඔබ දන්නවා ලී ඉරන විට ලී කොටේ උඩ කෙනෙක් ඉන්නවා පහළ තව කෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා ඒ කියත ඉහළට අදින ස්වභාවය සහ පහළට අදින දීර්ඝ වාදින මොහොත සහ කෙටි වාදින මොහොත ඒ දෙන්න මනවින් දන්නවා වගේ ඔබත් ඔබේ
ආශ්වාස ප්‍රශ්වාසයේහි දීර්ඝ කෙටි බව මැනවින් හඳුනා ගන්න. කෙටි ලෙස අදින විට කෙටි ලෙස අදින බව, දීර්ඝ ලෙස අදින විට දීර්ඝ ලෙස අදින බව ඔබ අවබෝධ කරගන්නවා වගේ. හරියට යතු ගාන කෙනෙක්, ලීයක් යතු ගාන කෙනෙක් ඒ යත්ත යම්සේද පරිහරණය කරන්න. අන්න ඒ වගේ. ඒව මේවකෝ භික්ඛවේ භික්ඛු දීගං වාස සන්තෝ දීගං අස්සසාමීති පජානාති. අන්න ඒ පරිද්දෙන් මේ ඔබේ කයෙහි ආශ්වාසය සහ ප්‍රශ්වාසය පිළිබඳව ඔබ පූර්ණ සතිමත් බවෙන් රැඳෙන්න. දීගං වා පස්ස සන්තෝ දීගං පස්සසාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්සසාමීති පජානාති. සබ්බකාය, මේ සියලු ආශ්වාස කය, දැන් බලන්න ආශ්වාස කය, සියලු ආශ්වාස කය පටිසංවේදී විශේෂයෙන් වැටහි යන්න පටන් ගන්නවා. අස්සසාමීති සික්ඛති. ආශ්වාස කරන්නේ මනාව ආශ්වාස කරනවා කියලා දැන් මෙයා පුහුණුවක් ලබනවා. සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්ඛති. මෙන්න මේ විදිහට පින්නතුනි, හරියට යතු ගාන කෙනෙක්, ලීරණ කෙනෙක් වගේ ඔබට මා සිහිපත් කළා දොරටු පාලකයෙකු ලෙසින්. නාස් විවරයෙන් ඇතුල් වෙන ආශ්වාසය කුමන ස්වරූප ගන්නා දෙයක්ද? එහි රටාව, එහි රිද්මය, එහි ස්වභාවය හොඳට නිරීක්ෂණය කරන්න. සතිය නැමැති දෑසින් හොඳට බලන්න. සිහිය හොඳට නාස් විවරයේ කෙළවර රඳවාගෙන ඇතුල් වෙන ආශ්වාසයේ දැනෙන්න පටන් ගන්න ඔබට සිසිල. නාස් විවරයේ ගැටෙනකොටම සිසිල. ඒ ඇතුළ වල ආශ්වාසය පිට වෙන විට නාස් විවරයේ කෙළවර ඔබට උණුසුම දැනෙන්න පටන් ගන්නවා. දැන් පින්නතුනි, මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳව මුළු කයම මුල් කරගෙන මේ ක්‍රියාදාමය සිදුවෙන රටාව, රිද්මය, ලස්සන විචිත්‍රවත් බව දෙස මනවින් බලා සිටීම ආරම්භ කරන්න. ඔබට තිබෙන්නේ ස්වභාවිකව සිද්ධ වෙන මේ සංසිද්ධිය පිළිබඳව මනා සිහියෙන් නුවණින් සතිමත්ව බලා සිටීමයි. දැන් බලන්න පින්නතුනි, එලෙසින් කටයුතු කරනකොට ඔබට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහෙන් තමන්ගේ කයෙහි ස්වභාවයත් බහිද්ධාවා අනුන්ගේ, එහෙමත් නැතිනම් තමන්ගේම කයෙහි නොදැනෙන ස්වභාවයත් අජ්ජත්ත බහිද්ධාවා තමන්ගේ හා අනුන්ගේ වශයෙන් මේ කයෙහි ආශ්වාසයෙහි ස්වභාවය සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආශ්වාස ප්‍රශ්වාස අවබෝධයෙන් මේ කය හටගන්න ආකාරය දකිමින් අවබෝධයෙන් කායානුපස්සනාව තුල වාසය කිරීම ආරම්භ. දැන් බලන්න, මුළු කයම ආශ්වාස කය ලෙසින් ඔබට වැටහෙනවා. වය, ඒ ඇතිවුණු ආශ්වාස කය වය අභාවයට යන ආකාරය, ඇතිවෙච්ච ආශ්වාස කය නැති වෙන බව ඔබට වැටහෙනවා. බලන්න, ඔබ මේ ආශ්වාසය ගැන කායානුපස්සනාවේ ආනාපාන සති පබ්බය පිළිබඳ අපි කතා කරනවා කිව්ව තැනේදී තමයි ඔබට ආශ්වාසය පිළිබඳව සිහිය පිහිටන්නට පටන් ගත්තේ. අන්නේ පිහිටිය මොහොතේ පටන්
මේ කයෙහි ආශ්වාසය සහ ප්‍රශ්වාසය ඇතිව නැතිව ගිය ආයු ඔබට මනවින් වැටහෙන්න පටන් ගත්තා. එලෙසින් ඇතිවෙන ආශ්වාසකය පිළිබඳව ඔබ පූර්ණ සතිමත් බවකින් කටයුතු කරන විටයි පිනතුනි අපිට මේ කායානුපස්සනාව මනාව පුහුණු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. සමුදය සහ වය දැන් බලන්න පිනතුනි මේ කයෙහි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ආශ්වාස ප්‍රශ්වාස අවබෝධයෙන් කායානුපස්සනාවෙන් වාසය කරනවා. කය හටගන්න ආකාරය ආශ්වාසකය හටගන්න ආකාරය දකිමින් වාසය කරනවා. දැන් බලන්න පින්නතුනි ඒ ඔබ දොරටුපාලකයෙකු ලෙසින් ඔබ මේ කයෙහි නාස්විවරය කෙලවර සිහිය පිහිටවාගෙන මනා සිහියෙන් සිටින ඔබගේ නාස්විවරයෙන් ඇතුල් වෙන ආශ්වාසය සමුදය සමගම වය කියන ස්වභාවය අභාවයට යන ආකාරය ඔබට වැටහෙන්න පටන් ගන්නවා. දැන් එහෙමනම් පින්නතුනි හොඳින් සිහිය පිහිටවා බලන්න මේ සමුදය වය කියන කාරණය ඔබට වැටහෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ කායානුපස්සනාව වඩන කෙනෙකුට සංසාර විමුක්තියක් බලාපොරොත්තුවෙන් මනාව සිහිය පිහිටවාගෙන යම් කෙනෙක් මෙන්න මේ කායානුපස්සනාව මනවින් පුහුණු කරයි නම් ඔහුට මේ ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේහි සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය සහ වය දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. එලෙසින් මේ කයෙහි ස්වභාවයේ මනවින් අවබෝධ කරගත්ත ඥානවන්තේ අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. බලන්න පිනතුනි එලෙසින් මනා සිහිය පිහිටවා ගත්ත ඥානවන්තයෙකුට මේ ලෝකයේ අපි මුලින් සිහිපත් කළ පරිදි අග මුල නොපෙනෙන මේ සංසාර ගමනේ අපිට දුක අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එවිට පින්නතුනි ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම මනවින් ප්‍රකට වෙන්නට පටන් ගන්න. අත්තිකායෝතිවා පනස්ස සති. ශ්‍රාවකයාගේ එහෙමත් නැ යෝගාවචරයාගේ සිහිය බලවත්ව පිහිටි විටයි. දැන් එතකොට පින්නතුනි ආශ්වාසය සහ ප්‍රශ්වාසය ඇති වෙනවා නැති වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයයි මම කියන මේ සංඥාව තුල මුලා වී මා ජීවත් වෙනවා කියන මේ දෘෂ්ටිය තුල පවතින්නේ. එහෙමනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවය මනවින් සිහිය පිහිටවාගත් විට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම යාව දේව තවදුරටත් මේ සිහිය පිහිටවා ගැනීමෙන් ඥානමත්තාය අවබෝධය මෙතෙක් අපි මේ කය පිළිබඳ නොදැන සිටි ස්වභාවයේ අවබෝධය දියුණු වන්නට පටන් ගන්නවා. පතිස්සති මත්තාය සිහිය දියුණු වෙන්නට පටන් ගන්නවා. අනිශ්චිතෝච මම මගේ ආත්මය කියලා රැවටිලා මමත්වයෙන් උපාදානය කළ ස්වභාවය අත්හරින්නට පුළුවන්කම ලැබෙනවා. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකයේ කිසිවක් ග්‍රහණය නොකරන්නට උපාදාන නොකරන්නට ඒ හිතට පුළුවන්කම ලැබෙනවා.
ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කය පිළිබඳ මන අවබෝධයෙන් වාසය කිරීමෙන් මෙන්න මේ කියන වටිනාකම ඔබට ලැබෙන්න පටන් ගන්නවා. පින්නතුනි, මේ රාත්‍රිය ඔබ මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණයෙන් නින්දට යනවා. එනිසා පින්නතුනි, මනා සිහිනුවණින් සෑම රාත්‍රියක්ම සතිමත් වන්නට, මනා සිහිය පිහිටවා ගන්නට ඔබට මේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ ලෝකයේ විවිධ ප්‍රශ්න ගැටලු, මානසික පීඩාවන්, ආතතීන්, සිත් ඇවුල් අප්‍රමාණ ඔබේ සිතට රිදුම් දෙනවා, වේදනාව ගෙන දෙනවා. ඒ රිදුම් දෙන, වේදනාගෙන දෙන, පීඩාවන් ඇති කරන, අසහනය ඇති කරන, අතෘප්තිකර භාවය ඇති කරන ස්වභාවය ඔබේ ජීවිතයෙන් ඈත් වෙන්නට පටන් ගන්නවා. ඔබ හරියට උදෑසන පිපුණු මලක් වගේ ප්‍රබෝධමත් ජීවිතයක් ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒ ප්‍රබෝධමත් ජීවිතය අන් අයට පවා දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් පින්නතුනි, බලන්න, මනවින් සිහිය පිහිටුවීමෙන් මේ කය සමග ඇලී බැඳී මමත්වයෙන්, මම මගේ කියන ස්වභාවයෙන් මේ කයට ඇති බැම්ම සම්මුතියෙන්, සරල වශයෙන් හෝ ඔබට මේ දේශනාව ශ්‍රවණය කරන මොහොත තුල හෝ අත්හැරීමෙන් වැටහෙන, දැනෙන සුවය පින්නතුනි, අවබෝධයෙන් කටයුතු කිරීමෙන් ඔබට ලැබෙන සුවය කොයිතරම් ප්‍රසන්නදැයි ඔබ මේ කාරණය ආරම්භ කරමින්, ගවේෂණය කරමින්, පුහුණු කිරීමෙන්, භාවිත බහුලීගත කිරීමෙන්, නැවත නැවත පුහුණු කිරීමෙන් ඔබ මේ වටිනාකම ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්න. එනිසා පින්නතුනි, මේ විදිහින් භාග්‍යවතුන් වහන්සේ මේ කායානුපස්සනාව පිළිබඳව විස්තර කරලා තිබෙනවා. නචකින්චි ලෝකේ උපාදීයති. රාත්‍රී නින්දට යන ඔබ විවිධ අරමුණු සමග සිතමින්, කල්පනා කරමින්, චිත්ත පීඩා සමග නින්දට යන්නට එපා. මින් පස්සේ සිත බොහෝම සැහැල්ලු කරලා, සිතට සරල බව, සැහැල්ලු බව, නිදහස දෙන්න. ඉන් පස්සේ එළඹෙන දවස අවශ්‍ය කටයුතු වල සාර්ථක වේ දෙන්න. හැබැයි ඔබ රාත්‍රිය නින්දට යා යුත්තේ මේ කියන භාවනාව තුල ඔබේ ආශ්වාසයේ හඬ, රිද්මය, රටාව, දීර්ඝ කෙටි බව ඔබට දැනෙන්න පටන් ගන්නේ යම්සේද ඔබේ සිත නිශ්චල වෙන්නට පටන් ගන්නවා. බලන්න පින්නතුනි, මේ කායානුපස්සනාවේ ආනාපාන සති පබ්බයයි, ආශ්වාස ප්‍රශ්වාස කොටසයි අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් මේ භාවනාවේ පින්නතුනි, ඉදිරි කොටස් ටිකත් අපි මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේගේ වචනානුසාරයෙන්ම සාකච්ඡා කරමින් උන්වහන්සේ පෙන්වා වදාළ සංසාර විමුක්තිය කරා අපේ සිත මෙහෙවන්නට අපි වීර්ය ආරම්භ කරමු කියන කාරණාව මේ වෙලාවේ මා මුල් දේශනාවලදී ඔබට පැහැදිලි කළේ. මේ වසර ඔබ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන වසර බවට පත් කරගන්න. ඔබට ඒ සඳහා කාලය නොමැතිනම් සෑම අඟහරුවාදා දිනකම මේ ලක්හඬ සිත නිවන බුදුබණ ඔස්සේ සාකච්ඡා කරන මේ දේශනා මාලාව පමණක් හරි ශ්‍රවණය කරන්න. එවිට ඔබට යම්තාක් හෝ අවබෝධයක්, වැටහීමක් ඇති කරගෙන ඔබට මේ වසර නිම වෙනකොට ලොකු ධර්මඥානයක් ඇති කරගෙන කල යුත්තේ සහ නොකල යුත්ත මනවින් අවබෝධ කරගෙන කටයුතු කරන්නටත්, එලෙසින්ම පින්නතුනි මේ ජීවිතේ විවිධ හැල හැප්පීම් වලින් නිදහස් වෙලා සතුටෙන්, සාමයෙන්, සමගියෙන් සැනසුම් ඇති ජීවිත ගත කරන්නට ඔබට අවස්ථාව සැලසෙනවා.
එනිසා ඔබ වීර්ය ආරම්භ කරන්න. මේ කියන ආකාරයෙන් ඔබට මා සිහිපත් කළා ඔබට පහසුයි. හරියට මා සිහිපත් කළේ දොරටු පාලකයෙක් වගේ. ඔබේ නාස් විවරය කෙලවර ඒ දොරටුව ලෙසින් සලකාගෙන එහි රැඳී සිටින්න. හිත එහි රඳවලා හොඳ සිහිනුවණින් හරියට ඇතුල් වෙන ආශ්වාසය සහ පිටවන ප්‍රශ්වාසය ගැන මනා සිහිය පිහිටවන්න. ඔබ ඔබේ නිවෙස් වටා ඒ වගේම ඔබේ අසල්වැසියන්ගේ විවිධ තොරතුරු ඔබ ගවේෂණය කරනවා. පරීක්ෂා කරනවා. යන්නේ ඉන්නේ කොහෙද? කරන්නේ මොනවද? කතා බහ කරන්නේ කොහොමද? ගොඩාක් දේවල් ඔබ ගවේෂණය කරනවා. ඒ ගවේෂණයේ පැත්තකින් තියලා දැන් ඔබ පිළිබඳ ගවේෂණය කිරීම ආරම්භ කරන්න. මනා සිහියෙන් සතිමත්ව හරියට දොරටු පාලකයෙක් ලෙසින් ඇතුල් වෙන ආශ්වාසයේ සිසිල් බව, පිටවන ප්‍රශ්වාසයේ උණුසුම් බව, දීර්ඝ කෙටි බව, ඒ විතරක් නොව ඒ ආශ්වාසයේ ඇතුල් වෙන විට සහ ප්‍රශ්වාසයේ පිට වෙන විට ඒ නාස් විවරයේ කෙලවර සිදුවෙන කම්පනය, රිද්මය, ශබ්දය මේ සියල්ලක්ම සතිමත්ව ගවේෂණය කරන්න. එවිට පින්නතුනි ඔබ දරන ඔය පංචකය, ස්කන්ධ පංචකය අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත, දුක්ඛ ස්වභාවයෙන් යුක්ත, අනාත්ම ස්වභාවයෙන් යුක්ත බව ඔබට වැටහෙන්න පටන් ගන්නවා. එසේ අවබෝධයේ දියුණුව, සිහි නුවණ දියුණු වෙන විට මම මගේ ආත්මයයි ගැනීම පසික තබා ලෝකෙ කිසිවක් උපාදාන නොකර මනා සිහියෙන් ඔබට අඩුම තරමින් නින්දට යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්නතුනේ ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳව සිහිය පිහිටවා කරන භාවනාව ආනාපාන සති පබ්බේ ලෙසින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා. යම් කෙනෙක් මේ භාවනාව ඉහළටම පුහුණු කරනවා නම්, පුරුදු කරනවා නම් සතර සතිපට්ඨානයම වැඩිවීමට එය කාරණයක් වන බවද ඔබ අවබෝධ කරගත යුතු වෙනවා. එහෙමනම් ඔබට අද අපි සාකච්ඡා කළේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. දවසක සෑම දේශනයකදීම අපි වරක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මතක් කරනවා ඔබේ මතකයේ රැඳීම පිණිස. සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය ශ්‍රාංගික මාර්ගය. එයින් අද අපි සාකච්ඡා කළේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවයි. එහි කොටස් 14ක් සාකච්ඡා වෙනවා. එයින් අපි එක කොටසක් අද සාකච්ඡා කරන්නට යෙදුණා. එහෙමනම් කාලයට අනුව අපි ඒ දිනයන්හිදී දැන් මේ කායානුපස්සනාවේ ඉතිරි කොටස් 13 පිළිබඳව ඉදිරි දේශනාවලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පිනතුනි මෙලෙසින් ඔබේ සිහිය පිහිටවාගෙන නිවන් මඟ සාක්ෂාත් කරන්නට ලැබූ මේ උතුම් මනුස්ස ජීවිතේ කිච්චෝ මනුස්ස පටිලාභා දුර්ලභ වූ මනුෂ්‍ය භවය ඒ වගේම හොඳ මනුෂ්‍යත් භව ප්‍රයෝජනයට ගනිමින් ගුණ සුවඳ දියුණු කරගෙන සංසාර විමුක්තිය පිණිස කටයුතු කරන්නට ඔබ සැමට මේ උතුම් දේශනය අංශු මාත්‍රයකින් හෝ උපකාරයක්ම වේවා. වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට සිත් පහළ වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කෙරෙන දේශනාවන්හිදී ඔබට ඇතිවෙන යම් දහම් ගැටලුවක් හෝ උපදින්නේ නම් ඔබට ඒ පිළිබඳව විමසිය හැකි. ඒ වගේම අපි කරන පුණ්‍ය කටයුතු වලටද ඔබට දායක විය හැකි බවද මෙත් සිතින් සිහිපත් කරනවා.
අපි මේ දිනවල මේ වසංගත සමයෙහි මේ සම්බුද්ධ ශාසනය චිර පැවැත්ම උදෙසා මේ සතර සතිපට්ඨානයේ ඇතුළු සත්තිස් බෝධිපාක්ෂික ධර්ම විවෘත කරන්නට සද්ධර්ම දේශනා කරන ධම්සභා මණ්ඩපයක් එහෙමත් නැත්නම් ධර්මශාලාවක් සහිතව විවිධ විහාරාංගයන්ගෙන් සමලංකృత පුණ්‍ය භූමියක් සකස් කරමින් පවතිනවා. එහි මහා භද්‍ර කල්පය සිහි ගන්වමින් මහා භද්‍ර කල්ප විහාරය ඒ වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ උදෙසාම ඉදි වෙන ධම්මචේතියත් ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. සත් සිතුවිලි ඇතනම් ඔබටත් ඒ වෙනුවෙන් දායක විය හැකි බව මෙත් සිත් පෙරටුව සිහිපත් කරන්නේ පුණ්‍යකාමී ඔබේ පිං සිතුවිලි උපමට්ටම් කරගෙන මේ ලැබූ මනුස්ස ජීවිතයේ ඔබටත් පුණ්‍ය කටයුත්තකට අතහිත දෙන්නට අවස්ථාව ඇති බව සිහිපත් කරමින් එසේ යම් කෙනෙකුට ඒ පුණ්‍ය කටයුතු වලට සැදැහැති දායකත්වයේ දරන්නට දැක බලා හෝ එහෙමත් නැතිනම් පැමිණ දැක බලා සතුටු වෙමින් එහෙමත් නැතිනම් අපිව විමසීමෙන් හෝ ඔබට ඒ පිළිබඳව සතිමත් වෙමින් ඒ උතුම් කටයුතු වලට දායක වන්නට උත්තුංග සිතක් පහළවන්නේ නම් 0.71 415 8939 අංකයේ ඔස්සේ 0.71 417 8939 අංකයේ ඔස්සේ ඔබට අපව විමසීමෙන් ඒ පුණ්‍ය කටයුතු වලට තහම් ගැටළු වලටද ඔබට අවස්ථානුකූලව සහ සම්බන්ධ විය හැකි බව මෙත් සිතින් සිහිපත් කරනවා. හැම දිනාටම තමන්ගේ සිත දොරටු පාලකයෙකු ලෙසින් නාස් විවරය කෙලවර රඳවමින් ආශ්වාස ප්‍රශ්වාසකය පිළිබඳව සිහිය පවත්වාගෙන මේ ලෝකයේ උපාදාන වලින් මිදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය වටහාගෙන මම මගේ කියන ස්වභාවයෙන් සිත නිදහස් කරගන්නට වීර්ය ආරම්භ කරත්වායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ඔබ හැම සිත් සතන් උතුම් නිවන් පිණිසම මෙහෙයවත්වායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706
366යි 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.